අද දවසේ අපිට තියෙන්නේ තාප සංක්‍රාමණය කියන මාතෘකාව. හරිද? තාප සංක්‍රාමණය ගැන කතා කරන්න තියෙන්නේ. අපි බලමු මොකද්ද මේ තාප සංක්‍රාමණය කියන්නේ කියලා. හරි. තාපය ගත්තට පස්සේ පුතේ තාපය කියන්නේ ශක්තිය ආකාරය කියලා හැමෝම දන්නවනේ. මෙන්න මේ තාපය කියන ශක්තිය ආකාරය එක් තැනක සිට තවත් තැනකට ගමන් කරනවා. මෙන්න මේ විදිහට තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම අපි හඳුන්වන්නේ තාප සංක්‍රාමණය විදියට. තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම. මේ තාප සංක්‍රාමණය ගත්තහම අපිට එදිනදා ජීවිතයේ ඕනෑ තරම් තාප සංක්‍රාමණය සිදුවන අවස්ථා හමු වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලා අත්දැකීමේව දන්නවා. දැන් මට ඔයාලා කියන්න ඕනි ඒ වගේ තාපය ගමන් කරන අවස්ථා. තාප සංක්‍රාමණය සිදුවන අවස්ථා මොනවාද? මට කියන්න ඕනේ. කියන්න බෑ. උණු තේකකින් පිටවන තාපය. උණු තේකකින් මෙහෙමනේ. ඔව් උණු තේකකින් පිටවන තාපය කියන්නේ අපි තේක එකක් කෝප්පෙට දැම්මට පස්සේ උණුසුම් තේකක් කෝප්පෙට දැම්මට පස්සේ කෝප්පය රත් වෙනවන්නේ. ඒ කෝප්පය රත් වෙන්නේ තාපය ගමන් කරන නිසා. තව මොනවද කියද ඒ වගේ අවස්ථා තියෙන මොනවද? ගිනි ගොඩක් අසල. හරි ගිනි ගොඩක් අසල ඉන්නකොට මොකක්ද දැනෙන්නේ? සීතලයි නේ? වෙවුලනවා. එහෙමද? රස්නයක් දැනෙනවා. හරි. ගිනි ගොඩක් ආසන්නයේ වෙන උණුසුමක් දැනෙන තාපය ගමන් කරන නිසා. වෙන කෑම පිසින වෙලාවයි. ආහාර පිසීමේදී ඔබ භාජන හරහා තාපය ගමන් කරනවා. තාපය රත් වෙනවා. තාපය ගමන් කරනවා. වෙන මොකද ජයනී? හරි. තවත් ඒ වගේ අවස්ථාවක් තමයි මේ අපි ලෝහ පූරක් එක් කෙලවරක් අතින් අල්ලගෙන අනිත් කෙලවර දැල්ල කරලා රත් කරොත් එහෙම ටික වෙලාවක් යනකොට අපේ අතට උණුසුමක් දැනෙනවනේ. ටික වෙලාවක් යනකොට අපේ අතට උණුසුමක් දැනෙන හේතුව තමයි මේ ලෝහ පූර හරහා තාපය ගමන් කිරීම. හරි. උදේ වගේ විවිධ අවස්ථාවලදී තාපය ගමන් කරනවා. තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන් කරනවා. අපි ඒකට කියන්නේ තාප සංක්‍රාමණය කියලා. තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීම තාප සංක්‍රාමණය විදියට හඳුන්වනවා. හරි. ආගන්න පුතේ. මෙන්න මේ තාප සංක්‍රාමණය ගත්තට පස්සේ මේ තාප සංක්‍රාමණය සිදුවන ප්‍රධාන ආකාර කීපයක් තියෙනවා. ඒ කියන්නේ කීපයක් කියන්නේ ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. තාප සංක්‍රාමණය සිදුවන ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. අපි බලමු මේ ආකාර තුන. මෙන්න මේ වලට පේන්නේ තාප සංක්‍රාමණය සිදුවන ප්‍රධාන ආකාර තුන. පේනවද? ඔව් සර්. මොකක්ද ආකාර තුන කියන්න බලන්න. සන්නයනය, සංවහනය, සංවහනය සහ විකිරණය. ඔන්න ඔය කියන ප්‍රධාන ආකාර තුන වගේ තමයි තාපය ගමන් කරන්නේ. හරිද? තාපය එක් තැනක සිට තවත් තැනකට ගමන් කරන්නේ ඔන්න ඔය කියන ආකාර තුන හරහා. සන්නයනය, සංවහනය සහ විකිරණය කියන ක්‍රම තුන මගින්. right අපි බලමු දැන් ඔය එක් එක් ආකාරයේ වෙන වෙනම අරන් බලමු. සන්නයනයේදී මොකද වෙන්නේ? සංවහනයේදී මොකද වෙන්නේ? විකිරණයේදී කොහොමද තාපය ගමන් කරන්නේ කියලා. අපි ඉස්සෙල්ලාම මොකද සන්නයනය කියන තාප සංක්‍රමණ ක්‍රමය. මෙන්න මේ සන්නයනය ගත්තට පස්සේ මේ සන්නයනය කියන තාප සංක්‍රමණ ක්‍රමයේ මගින් තාපය ගමන් කරන පුතේ ඝන ද්‍රව්‍ය හරහා. පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනවනේ. ඝන ද්‍රව වායු විදියට. ඔන්න ඔය කියන අවස්ථා තුනෙන් ඝන ද්‍රව්‍ය හරහා මේ තාපය ගමන් කරන්නේ සන්නයනය කියන ක්‍රමය හරහා. සන්නයනය මගින්. එතකොට මෙහිදී වෙන්නේ අපි දන්නවා ඕනෑම පදාර්ථයක් ගත්තට පස්සේ පුතේ ඕනෑම පදාර්ථයක් හැදිලා තියෙන්නේ අංශු වලින්නේ. හරිද?
ඒතර මේ සන්නයනේදී වෙන්නේ මේ ඝන ද්‍රව්‍ය වල අංශු. ඒ කියන්නේ අපි හිතමු අපි යම් ඝන ද්‍රව්‍යයක් රත් කරනවා. රත් කරනකොට ඒ අංශු වල පුතේ චාලක ශක්තිය වැඩි වෙනවා. හරි. චලනීය වන වේගය වැඩි වෙනවා. චලනීය වන වේගය වෙනකොට එයා ඒ ආබද්ධ වෙන්න අංශුත් එක්ක ගැටීම් සංඛ්‍යාව වැඩි කරගන්නවා. මේ මම මේ පොඩක් ගැඹුරින් වලට පැහැදිලි කරන්නේ මේක වෙන සංසිද්ධිය. හරිද? කොහොමද වෙන්නේ කියන එක පැහැදිලි කරන්න. ඒතර මේ අංශු එක සිදුවන ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනකොට දැන් හිතන්නකෝ මෙහෙම මේක අංශුවක්. හරිද? මේක අංශුවක්. දැන් මේ අංශුව මෙහෙම චලනය වෙමින් තියෙනවා. හරිද? ඒතකොට රත් වෙනකොට මොකද වෙන්නේ? චලනය වෙන වේගය වැඩි වෙනවා. මේ වැඩි වෙලා වැඩිලා මේත් එක්ක ගිල ගැටෙනවා. ගැටෙනකොට ගැටෙන අවස්ථාවේදී මේ රත් වෙච්ච අංශුවෙන් තාපයේ කොටසක් අනිත් අංශුවට යනවා. අනේ ඊට පස්සේ එයා මේ ගැටෙන වේගය ටික ටික වැඩි වෙලා එයත් ඊළඟට ඉන්න අනිත් අංශුවට සමග ගැටෙනකොට තාපය අංශුවෙන් අංශුවට ගමන් කරනවා. එතකොට සන්නයනය කියන ක්‍රියාවලියේදී සිදු වෙන්නේ ඝන ද්‍රව්‍ය වල අංශුවෙන් අංශුවට තාපය ගමන් කිරීම. ඒ අංශුවෙන් අංශුවල මේ කම්පන චාලක ශක්තිය වැඩි වෙලා අංශුවෙන් අංශුවට මේ තාපය ගමන් කිරීමේ ක්‍රමවේදය තමයි අපි හඳුන්වන්නේ සන්නයන විදියට. හරි. එනවා සන්නයන කියන්නේ ඝන ද්‍රව්‍ය වල තුලින් අංශුවෙන් අංශුවට තාපය ගමන් කිරීමේ ක්‍රියාවලිය. ඒතර මෙන්න මේ ක්‍රියාවලිය සිදුවන ආකාරයේ තියෙනවා පොතේ මේ වීඩියෝ එකක්. මේ අපි බලමු මේ ඒක බලන්න පුළුවන් වේවිද කියලා. ඔයාලට දැන් අද මං කියන දේ පැහැදිලිව ඇහෙනව නේද හොඳට? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. අපි බලමු මේ පොතේ මේක බලන්න පුළුවන් වේවිද කියලා. Conduction. So, හරි. පේනව නේද? ඔව් සර්. හරි. zoom in and look at the particles in the glass and see how it conducts. So glass is a typical solid in the way it conducts. The particles by the fire start to gain heat from it and start to vibrate much more vigorously. They then collide. ඕකේ බලන්න පුතේ වෙන්නේ මේ බලන්න දැන් මේ එක කෙලවරකින් රත් කරනවා. හරිද? අනිත් කෙලවරේ අතින් අල්ලන් ඉනොයි තියෙන්නේ. හෑන්ඩ් කියලා තියෙන්නේ. හරිද? දැන් රත් කරනකොට මේ තාපයේ සපයන කෙලවරේ තියෙන අංශු රත් වෙනවා. හරිද? ආයෙත් බලන්න. රත් වෙලා ඒ අංශු වල චලනය වන වේගය වැඩි වෙනවා. Much more vigorously. Then collide with the particles next to them, passing on the energy. හරිද? Slowly down the rows, each particles vibrate more and more vigorously. අංශුවේ චලනය වන වේගය වැඩි වෙලා ඒ අංශු අතර ගැටීම් සංඛ්‍යාව වැඩි වෙනවා. ගැටීම් සංඛ්‍යාව වැඩි වෙලා අංශුවෙන් අංශුවට තාපය ගලාගෙන යනවා. හරිද? ඔන්න ඔය විදිහට සිදුවන තාප සංක්‍රාමණය තමයි අපි හඳුන්වන්නේ සන්නයනයේ විදිහට. හරිද? right. ඒක දැක්ක නේද පැහැදිලිව? ඔව් සර්. හරි. ඔව් සර්. ඉතින් මේ ඝන ද්‍රව්‍ය ගත්තට පස්සේ සමහර ඝන ද්‍රව්‍ය හරහා තාපය හොඳින් ගමන් කරනවා. තව සමහර ඝන ද්‍රව්‍ය තියෙනවා තාපය හොඳින් ගමන් කරන්නේ නැහැ. මෙන්න මේ විදිහට තාපය හොඳින් ගමන් කරන ඝන ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ තාප සන්නායක. එහෙම නැත්නම් තාප සුසන්නායක විදිහට හඳුන්වනවා. ඒතර මේ තියෙන්නේ තාපය හොඳින් ගමන් කරන ඒ වගේ තාප සන්නායක කීපයක්. හරිද? කියන්නේ ලෝහ ගත්තට පස්සේ ලෝහ හරහා බොහෝ ලෝහ හරහා හොඳින් තාපය ගමන් කරනවා. ඇලුමිනියම්, යකඩ, තඹ, රත්රන්, රීදී. ඒතර ඔය තියෙන්නේ ඒ වගේ තාපය හොඳින් ගමන් කරන තාප සන්නායක. එතකොට තාප සුසන්නායක කියලාත් කියනවා. ලෝහ ගත්තට පස්සේ ලෝහ හරහා තාපය හොඳින් ගමන් කරනවා.
ඒ වගේම මේ සමහර ඝන ද්‍රව්‍ය තියෙනවා තාපය ගමන් කරන්නේ දුර්වල විදියට. හොඳින් තාපය ගමන් කරන්නේ නැහැ. හරිද? අන්න ඒ වගේ තාපය හොඳින් ගමන් නොකරන ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ තාප පරිවාරක. එහෙම නැත්නම් තාප කුසන්නායක විදිහට හඳුන්වනවා. දැව, වීදුරු, ප්ලාස්ටික්, ජලය, ඊට පස්සේ මැටි, පාෂාණ වර්ග, ඒ වගේ ද්‍රව්‍ය හරහා පුතේ තාපය හොඳින් ගමන් කරන්නේ නැහැ. ඒ වගේ ද්‍රව්‍ය අපි හඳුන්වන්නේ තාප කුසන්නායක විදිහට. නැත්නම් තාප පරිවාරක කියලාත් කියනවා. හරිද? right. ඔන්න දැන් අපි සන්නායනය ගැන කතා කරා. මේ ඊළඟට අපිට තියෙන සංවහනය. සන්නායනය ගැන තව මොන හරි වල දැනගන්න දේවල් තියෙද පුතේ? නෑ සර්. හරි. මම මේ ප්‍රශ්නයක් අහන්නම් කියලා. සාමාන්‍යයෙන් ශීත රටවල ඉන්න අය දැන් තිරෝණ ශීත රට තියෙනවනේ. ශීත කියන්නේ පරිසර උෂ්ණත්වය ගොඩක් අඩු ශීත රට තියෙන ඔය හිම වැටෙන රටවල් තියෙනවනේ. ඒ වගේ රටවල් වල ජීවත් වෙන අය එයාලගේ දේහයේ උණුසුම තියාගන්න මොන වගේ ක්‍රමද අනුගමනය කරන්නේ? මොනවද? ලෝමැදුම් භාවිත කිරීම. ලෝම සහිත ඇඳුම් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ජැකට් පාවිච්චි කරනවා. ඒකට හේතුව තමයි භාවිත කිරීම. ඔව්. ලෝම කියලා කියන්නේ පුතේ තාප පරිවාරක ද්‍රව්‍යයක්. ඒ නිසා මේ ඒවා හරහා ඒ කියන්නේ ඒ වගේ ඇඳුමක් ඇඳහම මේ ඇගේ උණුසුම පිට වෙන එක පාලනය කරගෙන වළක්ව ගන්න පුළුවන්. හරි. ඒ වගේම ওই තාප සන්නායක සහ තාප පරිවාරක මේ විවිධ අවස්ථාවලදී යොදා ගන්නවා. දැන් අපි ගමු හීටර් එකක් ගමුකෝ. හීටරේ පාවිච්චි කරන ජලය රත් කරන්නනේ. හරිද? එතකොට මේකේ මේ පහළ කොටස හදලා තියෙන ලෝහ වලින්. හරිද? ඒ කියන්නේ තාපය හොඳින් ගමන් කරනවා. හැබැයි අපි අතින් අල්ලන කොටස හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. ප්ලාස්ටික් වලින් හදන හේතුව තමයි ඒ කොටස රත් වුණොත් එහෙම අපිට ඒක අතින් අල්ලන්න බැරි වෙනවනේ. ඒ නිසා ඒ අලන හැන්ඩල් එක ප්ලාස්ටික් වලින් හදලා තියෙනවා. තාප පරිවාරක ද්‍රව්‍යයෙන් හදලා තියෙනවා. ඒ වගේම අපි අයන් එකක් ගමු. අයන් එක යොදාගෙන රෙදි මදින්නනේ. රෙදි මදිනකොට අර යට තියෙන කොටස ලෝහමය කොටසක් තියෙන්නේ. ඒක රත් වෙන්න ඕනේ. ඒ නිසා ලෝහමය කොටසක් යොදාගෙන තියෙන සඳහා. ඒ වගේම අපි අතින් අල්ලන හැන්ඩල් එක හදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. ප්ලාස්ටික් වලින් හදන හේතුව තමයි ඒක ලෝහයකින් හදුවොත් එහෙම රත් වෙනවනේ. ඒතකොට අපිට ඒක අතින් අල්ලන්න බැරි වෙනවා. අන්න ඒ නිසා මේ ඒක ප්ලාස්ටික් වලින් හදලා තියෙනවා. ඒතකොට ඒ කොටස රත් වෙන්නේ නැහැ. හරි. ඒ වගේම පුතේ මෙන්න මේ ඝන ද්‍රව්‍ය වලින් නැත්නම් ලෝහ කූරක් දිගේ තාපය ගමන් කරන ආකාරය පරීක්ෂා කරන්න අපිට පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. බලමු මේ ක්‍රියාකාරකම. ලෝහ කූරක් දිගේ තාපය ගමන් කරන ආකාරය බලන්න මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. හරිද? ඔයාලට පේනවාද ඔකේ තියෙනවා ලෝහ කූරක්. ලෝහ කූරට පුතේ අපි ඉටි වලින් සම්බන්ධ කරනවා අල්පෙනිති. අර චූටි අල්පෙනිති තියෙන්නේ. ඉටි බිඳුව දාලා අල්පෙනිති කීපයක් සම්බන්ධ කරනවා. කීපයක් සම්බන්ධ කරලා ලෝහ කූර එක් කෙලවරකින් තාපය සපයනවා. ඒ කියන්නේ රත් කරනවා. ඉටි පන්දමක් හරි බන්සන් 1000ක් හරි යොදාගෙන රත් කරනවා. රත් කරනකොට ලෝහ කූර දිගේ තාපය ගමන් කරනවනේ. ලෝහ කූර දිගේ තාපය ගමන් කරනකොට ඉටි මොකද වෙන්නේ? ඝන ඉටි දිය වෙනවා. ද්‍රව වෙනවා. ඔව්. අන්නේ විදිහට ඉටි දිය වුණාට පස්සේ අර ඉටි උණු වෙලා අල්පෙනිති පහළට වැටෙනවා. හරිද? ඒතර ඔන්න ඔය විදිහට රත් කිරීමේදී ඉස්සෙල්ලාම වැටෙන පුතේ මෙන්න මේ
ඉටිපන්දන් දැල්ල ආසන්නේ තියෙනව තමයි ඉස්සෙල්ලා වැටෙන්න පටන් ගන්න. මෙයා තමයි මොකද මේ ලෝහ කුරු දෙකේ තාපය ගමන් කරනකොට ඉස්සෙල්ලාම රත් වෙන්නේ මේ කොටස්නේ. මේ රත් වෙලා ක්‍රමයෙන් මේ කුරු දිගේ තමයි තාපය ගමන් කරන්නේ. ඒතර ක්‍රමයෙන් ගමන් කරනකොට මේ මෙන්න මේ අය තමයි ඉස්සෙල්ලාම වැටෙන්නේ. මෙයා ඉස්සෙල්ලා වැටෙනවා ඊට පස්සේ මෙයා ඒ විදිහට අල්පෙන් දෙකින් එක මේ වැටෙන පටන් ගන්නවා. එහෙම වැටෙන්නේ ඒ හරහා තාපය ගමන් කරන නිසා. හරි. අපි සන්නායනය ගැන ගොඩක් දේවල් කතා කරා. අපි එහෙනම් යමු ඊළඟට සංවහනය කියන මාතෘකාවට. මෙන්න මේ සංවහනය ගත්තාම සංවහනය කියන ක්‍රියාවලිය මගින් තාපය ගමන් කරන්නේ ද්‍රව සහ වායු කියන මාධ්‍යයන් හරහා. පදාර්ථයේ අවස්ථා තුනක් තියෙනනේ ඝන, ද්‍රව, වායු. අපි ඝන අවස්ථාවේ මේ ඝන ද්‍රව්‍ය හරහා තාපය ගමන් කරන සන්නායනය කියන ක්‍රියාවලිය මගින් අපි කතා කරා. ද්‍රව සහ වායු මාධ්‍ය ගත්තට පස්සේ පුතේ ද්‍රව සහ වායු මාධ්‍ය හරහා තාපය ගමන් කරන්නේ මේ සංවහනය කියන ක්‍රියාවලිය මගින්. ඒතර මෙන්න මේ ක්‍රියාවලියේදී වෙන්නේ අපි ද්‍රවයකට එහෙම නැත්නම් වායුවකට තාපය සපයනකොට ඒකේ තියෙන අංශුත් රත් වෙනවා. හරිද? අංශු රත් වෙලා ඒවායේ ඝනත්වය අඩු වෙනවා. අංශු රත් වුණාම මොකද වෙන්නේ? ඒවායේ ඝනත්වය අඩු වෙනවා. very good. ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වුණාට පස්සේ පුතේ ඒ කියන්නේ ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වීමත් එක තමයි ඝනත්වය අඩු වෙන්නේ. අන්නේ ප්‍රසාරණය සහ ඝනත්වය අඩු වෙනකොට ඒ ඝනත්වය අඩු වෙච්ච නැත්නම් ප්‍රසාරණය වෙච්ච අංශු ඉහළට ගමන් කරනවා. ඒ මාධ්‍ය තුලින් ඉහළට යනවා. ඒ මාධ්‍ය තුලින් ඉහළට ගියාම ඒ අංශුව තිබිච්ච තැන ඉඳලා ඉහළට යන්නේ. ඒතරට තිබිච්ච තැනින් ඒ අංශුව ඉවත් වුණාට පස්සේ එතන ඒ කලින් තිබිච්ච තැන හිස් අවකාශයක් ඇති වෙනවනේ. අන්නේ අවකාශي පෙරවීමට එනවා ඒ අවට තියෙන සිසිල් අංශුව එතනට එනවා. ඊට පස්සේ එතනට ආවම ඒ අංශුව රත් වෙනවා. ඒ අංශු රත් වෙලා ආය අර විදිහටම ඝනත්වය අඩු වෙලා ඒ ප්‍රසාරණය වෙනවා ඝනත්වය අඩු වෙනවා ඉහළට යනවා. ඒතර මෙන්න මේ විදිහට ඒ එන අංශු හැම අංශුවක්ම රත් වෙලා ඉහළට ගමන් කරනවා. ඒ අංශු පුතේ ගමන් කරන්නේ ධාරාවක් ආකාරයට. ඒ කියන්නේ රත් වෙලා කියන්නේ රත් වෙනවා ඉහළට ගමන් කරනවා. ආය එනවා ඒවත් රත් වෙනවා ඉහළට ගමන් කරනවා. ඒතර මෙන්න මේ විදිහට රත් වී ඉහළට ගමන් කරන අංශු ධාරා අපි හඳුන්වනවා සංවහන ධාරා විදිහට. හරිද? රත් වෙලා ඉහළට ගමන් කරන අංශු ධාරා අපි හඳුන්වන්නේ සංවහන ධාරා විදියට. හරිද? රත් වෙලා ඉහළට ගමන් කරන අංශු ධාරා අපි හඳුන්වන්නේ සංවහන ධාරා විදියට. එතකොට මෙන්න මේ සංවහන ධාරා ආකාරයෙන් ද්‍රව සහ වායු හරහා මේ තාපය ගමන් කරන ආකාරය පරීක්ෂා කරන්න මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් කරනවා චුට්ටක් ඉන්න බලන්න අපිත් ඒකත් බලන්න උත්සාහ කරමුනේ. Convection. So, we've looked at conduction. Convection. Now, by fluid, we just mean a liquid or a gas, something that because particles have roughly the same energy, which we හරි. පේනව නේද පුතේ? ඔව් සර්. හරි. ඔන්න බලන්න. ඔය තියෙන්නේ වාතය වාතාංශු තියෙන ස්ථානය. හරිද? දැන් ඕකේ බලන්න දැන් මේ තාපය සපයනකොට පහළ තියෙන වාතාංශු රත් වෙනවා. රත් වෙලා ඒ අංශු ප්‍රසාරණය වෙනවා. ප්‍රසාරණය වුණාට පස්සේ
මේ ඝනත්වය අඩු වීම නිසා ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරාම ඒ එතන අඩුවක් ඇති වෙනවනේ. ඒ අඩුව පුරවන්න අවට තියෙන සිසිල් වාත ධාරා වාතාංශු ඒ ස්ථානට එනවා. ආවම ඒ අංශු රත් වෙනවා. රත් වෙලා ඉහළට ගමන් කරනවා. ඒතර මෙන්න මේ ආකාරයට මේ සංවහන ධාරා ආකාරයෙන් මේ තාපය පහළ සිට ඉහළට ගමන් කරනවා. එතකොට ඒ රත් වෙලා ඉහළට ගමන් කරන අංශු ධාරා තමයි අපි හඳුන්වන්නේ සංවහන ධාරා විදියට. මේකේ තවත් තියෙනවා මේ වීඩියෝ එකක් ජලය තුලින් තාපයේ සංක්‍රමණ ආකාරය බලන්න. හරි ජලය තුලින් තාපය සංක්‍රමණය වන ආකාරය, ඒ කියන්නේ සංවහනය සිදුවන ආකාරය, නැත්නම් සංවහන ධාරා ඇති වෙන ආකාරය බලන්න මෙන්න මේ වගේ ක්‍රියාකාරකමක් කරන්න පුළුවන්. බලමු මේක. හරි. ඔයාලට පේනවා ඇති වීඩියෝ එක. ඔන්න මම ප්ලේ කරනවා. ඉතින් ඔය උපකරණ අපි කියන්නේ වටාඩි ප්ලාස්ටිකුව කියලා. වටාඩි ප්ලාස්ටිකුවක් අරගෙන ඒකට ජලය ටිකක් දාලා ඊට පස්සේ මේ දානවා දම් පාට පොටෑසියම් පර්මැංගනේට්. හරිද? දැන් ජලය අංශු අවර්ණයිනේ. ජලයේ ඔය අංශු ධාරා ගමන් කරන ආකාරය අපිට ජල රත් වීමේදී පමණක් පේන්නේ නැහැ. නමුත් ඕකට ඔයගේ වර්ණකයක් දැම්මහම ඒ අංශු ගමන් කරන දිශාව ඔස්සේ ඔය පොටෑසියම් පර්මැංගනේට් අංශු ගමන් කරනවනේ. ඒතර ඒ වර්ණයේ ගමන් කරන දිශාව නිසා මේ අපිට ඒ අංශු ධාරා නිරීක්ෂණය කරන්න පුළුවන්. ඔය ස්පීති ලාම්පුවක් තියෙන්නේ. ස්පීති ලාම්පුව රත් කරනවා. බාර රත් කරනකොට ඔය දම් පැහැය පැතිරෙන ආකාරය බලන්න හොඳට. පේනවනේ ඉහළට ගමන් කරන විදිය. ඔව් සර්. ඔව් සර්. හරි. ඔය විදිහට තමයි ජලය තුලින් මේ තාපය සංක්‍රමණය වෙන්නේ, කියන්නේ සංවහනය යටතේ. හරි. තවත් එකක් තියෙනවා. එකත් බලමු අපි. එකෙත් තියෙන්නේ සංවහන ධාරා ඇති වෙන ආකාරය. රත් කරපු ඒ වාජනය දානවා ලොකු බීකරයකට. දැම්මට පස්සේ බලන්න රත් වෙච්ච අංශු ධාරා කොහොමද ගමන් කරන්නේ කියලා. ලස්සන බලන්න පහළ සිට එයාට ගමන් කරනවා. වෙනවනේ.
හොඳට මතක තියෙන පුතේ සංවහන ධාරා හැම වෙලේම ගමන් කරන්නේ පහළ සිට ඉහළට. හරිද? රත් වෙලා රත් වී පහළ සිට ඉහළට ගමන් කරන අංශු ධාරා තමයි අපි කියන්නේ සංවහන ධාරා විදියට. එතකොට එතන ඒ අංශු ඉවත් වුණාට පස්සේ අඩු උපරවන්න සිසිල් මේ අංශු වෙනවා ඒ වෙත. ආවට පස්සේ ආය අර විදියටම චක්‍රයක් විදියට රත් වෙනවා ඉහළට ගමන් කරනවා. ඕන බලන්න එක කෙලවරකට දානවා අයිස් කැටයක්. බලන්න අයිස් කැටයක් දැම්මම මේ පැත්තේ තියෙන අංශු ඉක්මනින්ම පහළට එනවා. ඉක්මනින්ම පහළට එන ඒවා ඉක්මනින් සිසිල් වෙනවනේ. හරිද? ඉක්මනින් සිසිල් වෙන නිසා මේ පැත්තේ තියෙන අංශු ඉක්මනින් පහළට එනවා. ඒතර පහළට එනවා ආය රත් වෙලා ආය ඉහළට ගමන් කරනවා. අර පේනව නේද? ඒ පහළට එනවා ආය මෙතනට ඇවිල්ලා රත් වෙලා ඉහළට ගමන් කරන ආකාරය හොඳට පැහැදිලිව පේනවා. හරි? පුතේ ඔන්න ඔය විදිහට තමයි ද්‍රව සහ වායු මාධ්‍යයන් හරහා සංවහන ධාරා ආකාරයට තාපය සංක්‍රාමණය වෙන්නේ. හරි. අපි බැලුවේ අවස්ථා දෙකම ද්‍රව ජලය තුලින් ඒ වගේම මේ වායු හරහා තාප සංක්‍රාමණය සිදු වෙන බව පෙන්වන පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. ඒක කරන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි ගන්නවා බීකරයක්. ඒ වගේ විදුරු වලින් හදපු භාජනයක් ගන්න. අරගෙන ඒ බීකරය මේ යටින් පතුලෙන්ම සම්බන්ධ පහළටම සම්බන්ධ නොවන විදියට කාඩ්බෝඩ් එකකින් ওই විදිහට වෙන් කරනවා. ඔය පේනවනේ A සහ B ප්‍රදේශ දෙකක් තියෙනවනේ. කාඩ්බෝඩ් එකකින් වෙන් කරනවා. වෙන් කරලා අපි කරන්නේ එක පැත්තක ඉටිපන්දමක්, දැල්ලු ඉටිපන්දමක් තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා හඳුන්කූරු, දැල්ලු හඳුන්කූරු. හරිද? ඊපස්සේ ඔතෙන්දී වෙන්නේ දැන් ওই ඉටිපන්දම දැල් වෙනකොට ඒ ආසන්නයේ තියෙන වාතාංශු රත් වෙලා ඉහළට ගමන් කරනවා. ඒ ආසන්නයේ තියෙන වාතාංශු රත් වෙලා ඉහළට ගමන් කරාම එතන ඇති වෙනනේ අඩු කියන්නේ පීඩන අඩුවයි කියන්නේ අංශු අඩුවක් ඇති වෙනවනේ. ඒ නිසා අඩු පීඩනයක් ඇති වෙනවා. ඒ අඩුව පුරවන්න සිසිල් අංශු ධාරා ඒ ස්ථානට ගලාගෙන එනවා. හරිද? ඒ ස්ථානට ගලාගෙන ආවට පස්සේ ඒ කියන්නේ එනකොට දැන් ওই හඳුන් කුරුදුමත් ඒත් එක්ක එනවා. මොකද දැන් මේ A ප්‍රදේශයේ තියෙන සිසිල් අංශු ධාරා B ප්‍රදේශයේ තියෙන රත් වෙච්ච ඒවා. ඉතින් පන්දු නිසා රත් වෙලා යනවනේ උඩට. ඒතකොට A ප්‍රදේශයේ ඉඳලා B ප්‍රදේශයට එනවා අංශු වාතාංශු. එනකොට අර හඳුන් කුරුදුමත් එක තමයි ඇදිලා එන්නේ. හරි නැත්නම් මේ හඳුන් කුරුදුම වෙනම පිට වෙලා යන්න පුළුවන්. ඒක මේ විදිහට මේ හඳුන් කුරුදුම ඔය මේ විදිහට ඇවිල්ලා A ප්‍රදේශයෙන් ඇවිල්ලා B ප්‍රදේශයෙන් ඉහළට ගමන් කරන්නේ ඔය වාතය ඇතින සංවහන ධාරා නිසා. right. සංවහනය ගැන අපි ගොඩක් දේවල් කතා කරා. හරි. උරුත මෙන්න මේ සංවහනය නිසා ඔය සංවහන ධාරා නිසා ඇතිවන සංසිද්ධි කීපයක් තියෙනවා. හරිද? සංවහන ධාරා නිසා ඇතිවන එක සංසිද්ධියක් තමයි ඔයාලා දන්නව නේද? ඔයාලා දැකලා ඇති මෙහෙම. බාහිර පරිසරයේ හුළඟක් නැහැ. හැබැයි ශාකතු හෙල්ලෙනවා. හුළඟක් නැතුව ශාකතු හෙල්ලෙන අවස්ථා දැකලා තියෙන ඒ වගේ අවස්ථාවක් තමයි මේ අපි කියන්නේ නිකම්ම නෙමෙයි. හුළඟක් නැහැ. හැබැයි අපි ඒ ශාකය යටින් ගිනි මැලයක් ගන්නවා. ගිනි මැලයක් ගවුවට පස්සේ ගිනි මැලයට ඉහළින් තියෙන ශාකතු හෙල වෙනවා. දැකලා තියෙන්නේ හුළඟක් නැති වුණාට ගිනි මැලයකට ඉහළින් තියෙන ශාකතු හෙල වෙන්නේ අර රත් වෙලා ඉහළට අංශු ධාරා ගමන් කරනවනේ. ඒ අංශු ධාරා නිසා තමයි ඒ ශාකතු සැලෙවීම සිදු වෙන්නේ. ඒ කියන්නේ හුළඟක් නැහැ. නමුත් ගිනි මැලයට ඉහළින් තියෙන ශාකතු විතරක් හෙල්ලෙන්නේ අන්න හේතුව නිසා. ඒ වගේම පුතේ මේ සංවහන ධාරා නිසා ඇතිවන තවත් සංසිද්ධියක් තමයි මුහුදු සුළං සහ ගොඩ සුළං. මුහුදු සුළං සහ ගොඩ සුළං. හරිද? බලමු මොනවද මේ මුහුදු සුළං සහ ගොඩ සුළං කියලා කියන්නේ? මුහුදු සුළං කියලා කියන්නේ මුහුදේ සිට ගොඩ බිම දෙසට හමන සුළං. මුහුදේ ඉඳලා ගොඩ බිම දෙසට හමන සුළං වලට අපි කියනවා මුහුදු සුළං කියලා. හරි. ඒතර මුහුදු සුළං ඇති වෙන ආකාරය ගැන අපි බලමු.
මෙන්න මේ විදිහට තමයි පුතේ මුහුදු සුළං ඇති වෙන්නේ. මුහුදු සුළං කියලා කියන්නේ මුහුදේ සිට ගොඩබිම දෙසට හමන සුළං. හරිද? ඔන්න ඔය රූප සටහන බලන්නකෝ. දහවල් කාලයේදී සූර්ය තාපය නිසා ගොඩබිම සහ මුහුද දෙකම රත් වෙනවනේ. හැබැයි මුහුදට වඩා ඉක්මනට ගොඩබිම රත් වෙනවා. හරිද? ගොඩබිම රත් වුණාට පස්සේ පුතේ මේ ගොඩබිම ආසන්නයේ තියෙනවනේ වාතය. අන්නේ වාතයත් රත් වෙනවා. ඒ වාතය රත් වුණාම මොකද්ද වෙන්නේ? ඝනත්වය අඩු වෙනවා. ඝනත්වය අඩු වෙලා ඒ වාතාංශු ඉහළට ගමන් කරනවා. ඔය පේන ඊතලයක ඉහළට ගමන් කරන රත් වූ වාතය. ඉහළට ගමන් කරාම ඒ ප්‍රදේශය ඇති වෙනවා අඩු පීඩනයක්. ඒ කියන්නේ අංශු අඩුයිනේ. අන්නේ පීඩන අඩුව පිරවීමට මුහුද ආසන්නයේ තියෙන සිසිල් වාත ධාරා මේ ගොඩබිම් පැත්තට මුහුදේ ඉඳලා හමාගෙන එනවා. අන්නේ විදිහට පුතේ මුහුදේ ඉඳලා ගොඩබිම දෙසට හමන සුළං අපි හඳුන්වනවා මුහුදු සුළං විදිහට. දැන් ඔයාලා හැමෝම මුහුදු වෙරළක් ආසන්නට ගිහිල්ලා ඇතිනේ. හොඳට බලන්න පුතේ ආයි දවසක දැන් කවද යන්න වෙයිද දන්නේ මේ තියෙන රටේ තියෙන තත්ත්වෙත් එක්ක. දහවල් කාලේදී හුලඟ තියෙන මුහුදේ පැත්තේ ඉඳලා ගොඩබිම් පැත්තට. හැබැයි රාත්‍රී කාලේදී ගොඩබිම ඉඳලා මුහුදු පැත්තට තමයි හුලං ඇති වෙන්නේ. ඔක සරුංගලයක් එහෙම යවුවනම් හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ඉන්න ඕනේ. ඉතින් දවල් ඉඳලා රැ වෙනකන් ඉන්න ඕනේ සරුංගලය තියාගෙන. හරි මේ දැන් මේ මුහුදු සුළං ඇති වෙන ආකාරය පැහැදිලිද? ඔව් සර්. පැහැදිලිද? ඔව් සර්. මොනවද ප්‍රශ්න දෙනවා නම් අහන්න ඕනෝද? හරි. ඊට පස්සේ දැන් අපි බලමු ගොඩ සුළං. හරිද? ඒතර හොඳට මතක තියාගන්න පුතේ මුහුදු සුළං ඇති වෙන්නේ මොන කාලේද? දහවල් කාලේද රාත්‍රී කාලේද? දහවල් කාලේ. ඔව් රාත්‍රී කාලේදී වෙන දේ බලමුකෝ. රාත්‍රී කාලේදී වෙන්නේ දැන් දහවල් කාලේදී ගොඩබිමයි මුහුදයි දෙකම රත් වුණානේ. හැබැයි ගොඩබිම ඉක්මනින් රත් වුණා. මුහුද හිමින් තමයි රත් වෙන්නේ. මුහුද ජලය ඉක්මනින් රත් වෙන්නේ නැහනේ. රාත්‍රී කාලේදී වෙන්නේ ඔය අනිත් පැත්ත. දැන් රත් වෙච්ච දේවල් සිසිල් වෙනවනේ. ගොඩබිම ඉක්මනින් රත් වුණා වගේම ඉක්මනින්ම සිසිල් වෙනවා. හැබැයි මුහුදු ජලය මුහුද ඉක්මනින් සිසිල් වෙන්නේ නැහැ. මෙන්න මේ නිසා රාත්‍රී කාලේදී මුහුදාසන්නයේ උණුසුම ගොඩබිමට වඩා වැඩි. ඒ නිසා පුතේ මුහුදාසන්නයේ තියෙන වාතය රත් වෙලා අර විදිහට ඉහළට ගමන් කරනවා. ඔය ඊතලකින් පෙන්නලා තියෙන්නේ. ගමන් කරාම මේ ප්‍රදේශයේ අඩු පීඩනයක් ඇති වෙනවා. අනේ පීඩන අඩුව පුරවන්න ගොඩබිම ඉඳලා මුහුද දෙසට උලන් එනවා. අනේ විදිහට ගොඩබිම ඉඳලා මුහුද දෙසට හමන සුළං වලට අපි කියනවා ගොඩ සුළං කියලා. ඒතර ගොඩ සුළං ඇති වෙන්නේ ගොඩබිම ඉඳලා මුහුද දෙසට ඒ සුළං ඇති වෙන රාත්‍රී කාලයේදී. right. දැන් පැහැදිලිද ගොඩ සුළං ඇති වෙන ආකාරය ගැන? ඔව් සර්. ඒතර මෙන්න මේ සාමාන්‍ය පොඩි දැන් ඔයාලා දන්නෝනේ දීවරයෝ මුහුදු යන්නේ දහවල් කාලේද රාත්‍රී කාලේද? රාත්‍රී කාලේ. මේ දීවරයෝ මේ මුහුදු යන්නේ රාත්‍රී කාලේ. ඇයි දීවරයෝ රාත්‍රී කාලේ මුහුදු යන්නේ? මොකද්ද හේතුව? රැට මාළු වැඩිද? ඔව් ඒකට හේතුව තමයි රාත්‍රී කාලයේදී මේ හුලඟ තියෙන්නේ මුහුද පැත්තට. ඔව් හරිද? රාත්‍රී කාලයේදී සුළං ඇති වෙන්නේ මුහුද පැත්තට. ඒ නිසා ඒ පැත්තට යාත්‍රා කරන්න ලේසියි. ඒ කට්ටිය ආයේ එන්නේ දහවල් කාලේදී. ඒතර දහවල් කාලේදී සුළං තියෙන්නේ ගොඩබිම් පැත්තට. ඒ නිසා දහවල් කාලේදී ගොඩබිමට එන්න පහසුයි. මෙන්න මේ නිසා තමයි දීවරයෝ රාත්‍රී කාලයේ මුහුදු ගිහිලා දහවල් කාලයේදී ගොඩබිමට එන්නේ. ඒතර ඔන්න ඔය විදිහ තමයි පුතේ මුහුදු සුළං සහ ගොඩ සුළං ඇති වෙන්නේ. හරිද? ගැටලු දිනනවා නම් අහන්න. ඔව් ප්‍රවීන් අපිට පන්ති බෙස බ්‍රහස්පතින්ද නේද?
පුතේ අපිට පන්ති තිබ්බි බ්‍රහස්පතින්ද නේද? ඔව් සිකුරාදා නෙවෙයිනේ සර්. ආව හෙට තියෙනවා මම හෙට සර් කිව්වා අනිද්දා තියෙන්නේ කියලා. නෑ ඒක මතක කරපු එක හොඳයි මම අනිත් කියලාද කිව්වේ ඔව් සර්. ඔව් සර්. නෑ හෙට තියෙන හෙට ඔය හෙට බ්‍රහස්පතිනේ ඔය හෙට තියෙන්නේ හෙට පන්ති තියෙන වෙලාව මම හරියටම කියන්නේ 7ක් මම එවන්නම් හොඳේ මම හවස එවන්නම් පන්ති තියෙන වෙලාව හරියටම ඒක 7ට පටන් ගන්න පුළුවන් කමක් තිබ්බ 7ට පටන් ගමු එහෙම නැත්නම් 7:00 හරි 8ට හරි පටන් ගන්නවා මම වෙලාව එවන්නම් ඔයාලා ඒ අදාළ වෙලාවට ලින්ක් එකකින් සම්බන්ධ වෙන්න මේ අපි ඒ අර පේපරේ තියෙන මේ පේපරේ එකක් සාකච්ඡා කරලා ඉවරයි පේපරේ ඉතුරු කොටස් ටික අපි ඔක්කොම හෙට සාකච්ඡා කරමු ඒ වගේම මම කිව්ව නේද ඒක හෙට කරලා එවන්න කියලා ඔව් සර්. ඔය ඒකේ හෙට එවන්න ඕන පුතේ අනිවාර්යයෙන් හොඳේ හෙට ඒක මේ හවස මේ 7 වෙන්න කලින් මම ඔව් සර්. ඔව් මට දැන් ඒ ඔබ අය ආයෙ වන්න ඕන දැන් මට හොයාගන්න බෑනේ ඒ වායිගෝලේ ටියුට් එක නෙමෙයි ඒක දැන් බලනවා මම වායිගෝලේ ටියුට් එක දැන් බලනවා මම ඒ ඔබ අය නැති අය මම කියන්නේ දැන් ඔය අපි අර ඊයේ කතා කරන්න ගියේ පේපරේ සාකච්ඡා කරන්න ගියේ දෙවෙනි කොටස ඔව් සර්. අන්නේ දෙවෙනි කොටස එවන්න ඕන හොඳේ ඒකේ ඔක්කොම ප්‍රශ්න 7ක් තියෙනවනේ ඒ 7ම එවන්න ඕනේ හා සර්. අපි එවමු සර්. කමන්නේ ආයෙ පාරක් එවන්න පුතේ දැන් හොයාගන්න බෑනේ නැත්තම් හරි දැන් ඕන අද මං මේ වැඩ ටික යොපුවයි කියන්නම් නැති අය ඒක හොයාගන්න පුළුවන් නේ ආසින්සනා සම්පූර්ණ කළේ වල දිනෝ ටියුට් එක හොඳයි ඊට පස්සේ ප්‍රවීන් එවල තියෙනවා ජයනි එවල තියෙනවා ලකිඳු එවල තියෙනවා ඖෂධ ඊට පස්සේ චමෝත් එවල තියෙනවා ඊපස්සේ තුනුවි ටිකක් එවල දුන්න තුනුවි ඊට පස්සේ අසිත් එවල තියෙනවා ඔන්න ඔය කියලා විතරයි එවල තියෙන්නේ චාමික සර් හෙට හවස වෙන්න කලින්ද පේපරේ වන්න ඕනි? ඔව් හෙට හවස රෑ 7 වෙන රාත්‍රී 7ට පෙර එවන්නකෝ රාත්‍රී 7ට කලින් මේ කෝ චාමික ඔව් සර්. කෝටි උටි වල නෑනේ සර් මම මේ වෙන දිහාවක ඉන්නේ මේ ටියුට් එක ගේන්න අමතක වෙලා සර් ගෙදර එක. ඒකනේ කියන්නේ ඉතින් කොහේ ගියා කමන්නේ විද්‍යා පොත් ටික යන හැමතැනම අරන් යන්න. හරිද බෑග් එකේ දාගෙන. ඒක හදලා තියාගන්න. රෙදි ගෙරිච්ච නැතුණක් කමන්නේ පොත් ටික අරන් යන්න. විද්‍යා පොත් ටික. මේ ඒතර චමෝ ඔව් සර්. කො එව්වද? ඔව් සර්. ආවගේ නම කිව්වනේ. ඔව් සර්. හරි හරි. right හරි ඊළඟට පුතේ අපිට තියෙන්නේ ඊළඟ තාප සංක්‍රමණ ක්‍රමය තමයි විකිරණය. මෙන්න විකිරණය ගැන කතා කරන්න තමයි තියෙන්නේ. විකිරණය ගත්තට පස්සේ පුතේ විකිරණය කියන තාප සංක්‍රමණ ක්‍රමය මගින් තාපය ගමන් කරන මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? ඝන, ද්‍රව, වායු කියන කිසිම අංශු මාධ්‍යයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අංශු මාධ්‍යයක සහභාගීත්වයෙන් තොරව සිදුවන තාප සංක්‍රමණය තමයි අපි හඳුන්වන්නේ විකිරණයේ විදියට. ඒතර මේ විකිරණය ගත්තාම විකිරණයේ මගින් තාපය ගමන් කරන අවස්ථාවට උදාහරණ තමයි සූර්යයාගේ ඉඳලා අපිට තාපය එනවනේ. අපිට දහවල් කාලේ උණුසුමක් දැනෙන්නේ අන්නේ තාපය නිසානේ. ඒතර සූර්යයාගේ සිට පෘථිවියට තාපය ගමන් කරන්නේ විකිරණය හරහා. ඒ වගේම ගිනි මැලයක් ආසන්නයේ ළඟට ගියාට පස්සේ අපිට උණුසුමක් දැනෙනවනේ.
ගිනි මැලයක් ළඟට ගියාම උණුසුමක් දැනෙන්නේ අන්නේ විකිරණ තාපය නිසා. හරිද? ගිනි මැලයක් ළඟට ගියාට පස්සේ අපිට උණුසුමක් දැනෙනවා. ඒ උණුසුමක් දැනෙන්නේ ඒ විකිරණය නිසා. හරිද? විකිරණ තාපය නිසා. ඊට පස්සේ මේ විකිරණ තාපය ගතට පස්සේ සමහර පෘෂ්ඨ වලින් ওই තාප විකිරණ හොඳින් අවශෝෂණය කරගන්නවා. තව සමහර පෘෂ්ඨ මගින් විකිරණ තාප විකිරණ හොඳින් පරාවර්තනය කරනවා. හරිද? ඒතර මෙන්න මේ තාප විකිරණ හොඳින් අවශෝෂණය කරන කළු පාට පෘෂ්ඨ. කළු පෘෂ්ඨ මගින් තාප විකිරණ හොඳින් උරා ගන්නවා. ඊළඟට දිලිසෙන සුමට පෘෂ්ඨ මගින් සිනිඳු පෘෂ්ඨ මගින් තාප විකිරණ හොඳින් පරාවර්තනය කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙහෙම හිතමුකෝ. ඔය කළු පාට දැන් අපි අත්දැකීම් වල දන්නවා ඇති සාමාන්‍ය දහවල් කාලේදී අපි කළු පාට ඇඳුමක් ඇඳගෙන ඉන්නවා නම් අපිට දැනෙන උණුසුම වැඩි. ඇඟට දැනෙන රස්නේ වැඩි. හැබැයි අපි සුදු පාට ඇඳුමක් අඳන් ඉන්නකොට ඒ පරිසර තත්ත්වයට තියෙද්දිම දැනෙන උණුසුම ටිකක් අඩුයි. ඒකට හේතුව තමයි කළු පෘෂ්ඨ වලින් තාපීය විකිරණය අවශෝෂණය කරනවා. නමුත් මේ සුදු වගේ දිලිසෙන පෘෂ්ඨ වලින් සුදු වලට වඩා අර කියන්නේ නිකල් පාට ඒ පාට ඊට වඩා දිලිසෙනවනේ. දිලිසෙන පෘෂ්ඨ මගින් තාප විකිරණ හොඳින් පරාවර්තනය කරනවා. මේ ඊට මෙන්න මේ කියන තාප විකිරණ අවශෝෂණය සහ පරාවර්තනය සමහර අවස්ථාවලදී යොදා ගන්නවා ප්‍රයෝජනවත් විදිහට යොදා ගන්නවා. දැන් තාප විකිරණ පරාවර්තනය ප්‍රයෝජනවත් වන අවස්ථා තමයි දැන් ඔයාලගේ ඉස්කෝලේ නිල ඇඳුම සුදු පාටයිනේ. ඒ ඉස්කෝලේ නිල ඇඳුම සුදු පාටින් නිර්මාණය කරන්න හේතුව තමයි සුදු වර්ණය තෝරගන්න හේතුව තමයි ඒ තාප විකිරණ පරාවර්තනය කිරීම. නැත්නම් අපිට පුළුවන් මේ සුදු ඇඳුමේ ඉක්මන කුණු ගියවුනම පේනවා. ඒ නිසා අපිට ඔක මේ වෙන පාටකින් දාන්න පුළුවන්. නමුත් එහෙම යොදා ගන්න නැත්තේ මේ අර තාප විකිරණ හොඳින් පරාවර්තනය කරන සුදු වර්ණය මගින් ඒ නිසා සුදු පැහැ තෝරගෙන තියෙනවා. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාවේදී ඔය ටෙස්ට් මැච් වලදී දැන් එක් දින තරඟ වලදී විවිධ වර්ණයන් සහිත ඇඳුම් පාවිච්චි කරාට ටෙස්ට් මැච් කියන්නේ දින 5ක් විතර තියෙනවා ටෙස්ට් මැච් එක. දින 5ක් විතර නෙවෙයි දින 5ක් තියෙනවනේ. මේ ඒ වගේ ක්‍රීඩා තරඟ වලදී සුදු වර්ණය තෝරගන්නේ තාප විකිරණ පරාවර්තනය කරන්න ඕන නිසා. හරිද? ඊළඟට උණු වතුර බෝතලේ ඇතුලේ තියෙනවා මේ වීදුරු කොටසක්. ඒ කියන්නේ වීදුරු බෝතලයක් ඇතුලේ තියෙන්නේ. ඒකෙත් පුතේ මේ දිලිසෙන පෘෂ්ඨයක් තමයි තියෙන්නේ. ඒ වගේ තාප විකිරණ හොඳින් පරාවර්තනය කිරීම සිදු කරනවා. හරි ඊළඟට මෙන්න මේ තාප විකිරණ අවශෝෂණය අවශෝෂණ ප්‍රයෝජනවත් වන අවස්ථා තමයි එකක් මේ ආහාර පිසින බඳුන් කළු පාට තියෙනකොට දැන් දර ලිපක වෙනවා නම් කොහොමද කළු පාට වෙනව නෙමෙයි සමහර වෙයි නෝන් ස්ටික් පෑඩ් එහෙම කළු පාටින් තියෙන්නේ. ඒ ආහාර පිසින බඳුන් කළු වර්ණයේ තියෙනකොට පස්සේ ඉක්මනින් රත් වෙනවා. ඒක යොදා ගන්නවා. ඒ වගේම මේ මංගර ශීත රටවල් වල ඉන්න අය ගොඩක් වෙලාවට මේ කළු පැහැති කළු වර්ණ කියන්නේ අඳුරු වර්ණ තියෙන ඇඳුම් තමයි පාවිච්චි කරන්නේ. ඒකට තාප විකිරණ උරා ගැනීමේ හැකියාව වැඩි. ඒ වගේම දේහ උණුසුම හොඳින් පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම ඔය ශීත රටවල තියෙන නිවාසවල මේ අඳුරු වර්ණයන් තමයි ආලේප කරන්නේ. කළු පාට වගේ වර්ණයන් ආලේප කරනවා. ඒකට අර තාප විකිරණ උරාගෙන ඒ උණුසුම පවත්වා ගන්න පුළුවන්. දැන් අපේ රටවල නේද අපේ ප්‍රදේශවල ගොඩක් රට සුදු පාටම තෝරගන්න. සුදු පාට තෝරගත්තාම මේ හොඳයි. මොකද මේ ඒ තාප විකිරණ පරාවර්තනය කරන නිසා ඒ නිවස තුළ මේ තාපය රඳවා ගැනීම අඩුයි. හොඳින් පරාවර්තනය කරලා යවනවනේ. නමුත් අපි කළු වගේ වර්ණයක් ගියවොත් අද වර්ණයක් ගියවොත් උණුසුම වැඩි වෙනවා. හරි ඒ තාප විකිරණ අවශෝෂණය සහ පරාවර්තනය සිදු කරන අවස්ථා කීපයක්. ඒතර පුතේ මෙන්න මේ අවශෝෂණය සහ පරාවර්තනය කියන ක්‍රියාවලිය පරීක්ෂා කරන්න පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. චුට්ටක් ඉන්න මම ඔයාලට ඒක පෙන්නන්නකම්. ඒ ක්‍රියාකාරකම ගන්න මෙහෙමයි.
ටියුටර් කියන හරි පුතේ මෙන්න මේ විදියට එක සමාන ලෝහ බඳුන් තුනක් ගන්නවා. හරිද? එක සමාන ලෝහ බඳුන් තුනක් අරගෙන එක ලෝහ බඳුනක ආලේප කරනවා කළු පාට වර්ණය. අනිත් ලෝහ බඳුනේ ආලේප කරනවා සුදු වර්ණය. අනිත් ලෝහ බඳුනේ ආලේප කරනවා දිලිසෙන වර්ණය. හරිද? නිකල් පාට කියන්නේ ඔය විදිහට සම්බන්ධ මේ වර්ණයන් යොදාගෙන උෂ්ණත්වමාන තුනක් සම්බන්ධ කරනවා. හරිද? ඒකට ජලය දාලා ඇල් ජලය දාලා උෂ්ණත්වමාන තුනක් සම්බන්ධ කරනවා. ඔය සම්බන්ධ කරලා තියුවාම වඩාත් ඉක්මනින්ම රත් වෙන්නේ මොන බඳුනේ තියෙන ජලයද? කළු පාට බඳුනේ. very good. කළු පාට බඳුනේ තියෙන ජලය තමයි ඉක්මනින්ම රත් වෙන්නේ. හිමින්ම රත් වෙන්නේ. ඒ කියන්නේ උෂ්ණත්වය හිමින්ම රත් වෙන්නේ මොන බඳුනේ තියෙන ජලයද? දිලිසෙන පාට. very good. දිලිසෙන පෘෂ්ඨය. ඔව් දිලිසෙන පෘෂ්ඨය තියෙන මේ අවසාන තියෙන අන්නේ බඳුනේ තියෙන ජලය තමයි ඊට සෙමින් රත් වෙන්නේ. මොකද ඒවා ඒ දිලිසෙන පෘෂ්ඨ මගින් තාප විකිරණ පරාවර්තනය කරන නිසා තාපය උරා ගැනීම අඩුයි. මේ නිසා සෙමින්ම රත් වෙන්නේ දිලිසෙන පෘෂ්ඨය සහිත බඳුනේ තියෙන ජලය. හරි. ඊට පස්සේ ඔතනින් මේ පාඩම අවසන් වෙනවා. මේ පාඩම අවසානයේ අභ්‍යාසයක් තියෙනවා. පොඩි අභ්‍යාසයක්. ඒ අභ්‍යාසය කරන්න අභ්‍යාසය කරලා මට ඒක එවන්න. ඒකත් හෙට මෙවන්නකෝ. මේ අභ්‍යාසයේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ. පොඩි ප්‍රශ්න තියෙන්නේ. මේ ඒකත් මට හෙට එවන්න. අපි අභ්‍යාසයත් හෙට සාකච්ඡා කරමු. එහෙමනම් අදට මෙතන අපි අවසන් කරමු.